තෙරුවන් සරණයි. එරුවන් සරණයි හාමුදුරනේ. මෙහි බොහොම ග්‍රීස්ම කාලගුණයක් තියෙන්නේ. වැස්ස වහින්ද හැන්දවට වහින්ද ලෑස්ති වෙනවා. ඒ නිසා ඉතින් ග්‍රීස්මේ හින්දා රාජ උෂ්ණ ඇදලා මට පොඩ්ඩක් වෙලා ගියා විනාඩියක් දෙකක්. ගණන් ගන්න එපා. අපි පටන් ගන්න හදන්නේ ප්‍රශ්න විචාරක වැඩපිළිවෙල. කවුද අද ගායකයා දන්නේ? ප්‍රියංකා. හේමන්තද? ප්‍රියංකා සම්දාස්. ප්‍රියංකා පටන් ගමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අද ප්‍රශ්න 25ක් ලැබිලා තියෙනවා. ඔව්. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මුලදී සක්මනට ටිකක් මැලි භාවයක් තිබුණද දැන් මා වඩාත් ප්‍රිය කරන්නේ සක්මන් භාවනාවටයි. ඒ තුල දෙපයේ බොහෝ වෙනස්කම් නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. යටිපතුලේ ස්පර්ශයන්ගේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය අත්දැකීමින් සක්මන් කරමි. පාදයේ විලුඹ පොළවේ පතිත වන අවස්ථාවේ ස්පර්ශය කෙමෙන් පතුලේ පිටපැත්තේ ධාරය පොළවේ වදින විට දැනෙන ස්පර්ශය සමග ආය වෙනස් වෙලා යන ආකාරය සම්පූර්ණ පතුල පොළවේ පතිත වූ විට ඒ දැනෙමින් තිබූ ස්පර්ශය ආයෙත් වෙනස්ම ආකාරයක් ගන්නා හැටිත් ස්පර්ශයන්ගේ රටාවන් වෙනස් වන හැටිත් නැවත පිටුපස පාදයේ ඔසවන කල්හි පොළවේ පතිතව තිබූ පාදයට වැටෙන බරත් එක්කම ඇතිවන වැලි පොළවේ එරී යන ස්වභාවයත් සමගම නැවතත් ඒ තිබූ ස්පර්ශය ආයෙත් වෙනස් වී යන ආකාරයද නැවතත් ඒ බර දරා සිටීමට පාදයේ ඇඟිලි වලින් පොළව බදා අල්ලා ගැනීමක් වෙද්දී තවදුරටත් ඒ පාදයේ යටිපතුලේ දැනෙන විශාල වෙනස්කම් රාශියකි. නැවත එසේ බිම පතිත වී තිබූ පතුල පොළවට බර දී තිබූ බැවින් මුදවා එසවීමට සූදානම් වන ෂණයේ සිටම නැවතත් ගැනිය නොහැකි තරම් ස්පර්ශයන්ගේ වෙනස් වීම ඇති වෙලා ඒ මොහොතේම ඊටමත් වේගයෙන් නැති වෙලා යන ආකාරය ඊටමත් සතුටින් නිරීක්ෂණය කරමි. විඩාවක් නොදැනෙන තරම්. පර්යංක භාවනාව. පර්යංකයේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය වේ. මුලින්ම වාඩි වී දැස් පියාගෙන මගේම සිටිනා ඉරියව්ව දෙස මනසින් බලා සිටිමි. විනාඩියකින් දෙකකින්ම හුස්ම රැල්ල මනාව ප්‍රකට වේ. එවිට හුස්ම රැල්ලේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය එනම් ඒ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දකින්න වෙනස්කම් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය දකිමින් භාවනාව වඩමි. මෙසේ භාවනාව හොඳින් වඩාගෙන යද්දී දෑත් නොදෙනී කෙමෙන් කයද සැහැල්ලු වෙයි. පැය භාගයක් වගේ ගිය පසු එක්වරම උස් කන්දකින් බිමට ඇද වැටුණා මෙනි. එක්වරම තිගැස්සී ඇසද මදක් විවර වූයේ ඉබේටමයි. ඒත් ඒ මොහොතේම දැස් වසා නැවත හුස්ම රැල්ලේ සතිය පීඨ විය. ඉන්පසු ඒත් එක්කම ගෙවුණු විනාඩි 5ක වගේ කාලය තුල ළඟ මුළු ශරීරයම විදුලියක් වැදුනාක්සේ තුන් වතාවක් නැවත කයම වයිබ්‍රේට් වුණා මෙනි. මා නින්දක නොවූ බව ඉතාමත් හොඳින් දනිමි. එසේ වීමෙන් අනතුරුව කයේ තද ගතිය නැවත ප්‍රකට විය. දනහිස් කෙන්දා වේදනා දැනෙන්නට විය. වේදනාව බැලුවත් එයද එක් ස්ථානයකට එල්ල කළ නොහැකි බවත් එය විසිරී පැතිරී පවතින පුංචි වේදනා ගොඩක් වගේ දැනුනි. ඒ නිසා වේදනාව දෙස නොබලා ඉරියව්ව වෙනස් නොකොට තව එක චිත්තක්ෂණයක් හෝ හුස්ම රැල්ලේ සිත පිහිටවා ඉන්නෙමයි සිතා එලෙසින්ම සිටියා. එසේ සිතමින් විනාඩි 5ක් පමණ සිට ඉරියව්ව මාරු කළා. පින්වත් ස්වාමින් වහන්සේ මාගේ භාවනාව ඉදිරියට වඩා ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. මේ ආත්මයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සද්නා ගුණවර්ධනගේ ප්‍රශ්න. හොඳයි මේ විදිහට බලන්න තියෙන්නේ මේකයි ලියන්න තියෙන්නේ මේකයි කියලා ওই ටික කියලා දෙන්න විශ්වවිද්‍යාලයකට ගෙනියත් උගන්වන්න බෑ. දැන් කාගෑරි අත්තරද්දකින් හරියෙන් හරි බලන්න ඕනේ මේකයි ලියන්න ඕනේ මේකයි කියලා කිව්වට පස්සේ ඉතින් ඔක්කොම දිනු. දැන් තියෙන්නේ ඉතින් ඕක තමයි ක්‍රමේ. ඕක දිගට කරන්න ඔය ඔතෙන්ට දාගන්නයි අමාරු ට්‍රැක් එක. ඒ කියන්නේ මේකයි බලන්න ඕනේ මෙහෙමයි ලියන්න ඕනේ කියලා දැන් ඒ ටිකට වැටලා තියෙනවා. දැන් ඉතින් මේ කලදුටු කලබල හීගම් කියලා වගේ නැවත නැවතත් මෙහිම යෙදිලා
මේ වාගේ තොරතුරු දිහා බලන්න වේදනාව ආවත් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදිනවා කන්දෙන් පල්ලට දෙකට වැටුණත් මොනව තිබුණත් සති ධාරාව පවත්වාගෙන යන්න පුළුවන් නම් දිනු. ඇත්තටම කියනවනේ ඔය ලියන එක විතර නෙවෙයි අපි දිනු. ඒ නිසා මේ විදිහට ඉදිරියට බලන්න විශ්වාසයෙන් බලන්න නිතිපතා කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. Most Venerable Mahathero, today since I didn't get an opportunity to do my formal walking and sitting, I was mindful of the day-to-day activities. I was mindful when I was sitting, such that I felt the weight of the upper body on the bottom area. Also, I was aware how to weight shifted from the bottom to the feet when I stood up. And also each time I walk, how the weight shifted from one leg to another. I try to do all tasks as the golden advice given by Bhante, slowly, mindfully and silently. Also, I focus on the touch sensation in my palm each time I touch something. Example, I felt the hardness, softness of different things I touched. Also the warmth, coldness of the water. My mind also went to thoughts which I not and brought back to the task in hand. Also the acute pain I get on the sole of my right foot when I go to sleep. And when I had to do the same task and the sati was quite there, I felt the slight vibration in my head. Please advise me, Bhante, how to improve my sati in a day-to-day. May Bhante and all organizers attain nirvana in this life itself. Not only day-to-day, you have to give regular time also. Day-to-day fairly okay. You know how to get the feeling of the sole as well as the palms. They are the tentacles. Whatever we do, they are the one doing. Other than that, we have the epidermis. We all have sensitivity. But do that mindfulness for the sake of mindfulness. That means walking and sitting. There you may find formal, regular progress. So extend this walking day-to-day activities to regular practice. That is my simple advice. ඊළඟ ප්‍රශ්නේ meditation object watching breath. In and out breath observed to be equal and shallow, and then breath breaking up, becoming hardly perceptible. The nose appeared distorted, and the breath disappeared and appeared again and again. I was concentrating on at the tip of my left nostril, but this area disappeared. And on the right, I noted a random old man watching, and the image became smaller and disappeared. I felt cold waves passing through the body from head to toe, but continued to watch the breath when it was present. I remembered your advice to just continue watching the equanimity and felt a sense of calm. I noted an external sound once but not distracted. I then noted initially the head bobbing up and down, which became faster and faster, and the then whole body rocking quite fast from front to back. My mind was very alert, not sleepy or dull. I continued to keep my mind in the area of the left nostril, but there was just a space there with no breath at times. When the alarms went, my body continued to rock for a few seconds after I opened my eyes. With much gratitude for your continued guidance, may you organizers and participants all achieve the bliss of nirvana. Thiruvan Saranai. So the description is fairly okay. The continue the same. There is nothing to be added because your mind is fairly alert, and under such circumstances, regular practice will give the mean advantage of this alert mind, vigilant mind, diligent mind,
make use the chance and do regular practice, please. Venerable Bhante, noted position of body stand in and weight more on the right leg initially. Walk 20 steps right left at normal pace. And noted the 3 movements each of the lifting, moving, placing. I first verbalize this for a few length and then observe. At the beginning of each lift, the weight changing to the other leg. The balancing by the toes presenting and splaying on the ground, and the knee bending in the foot being lifted. Noted the wheel-like motion when alternating feet. Felt the grit on the ground. Changes in temperature in different parts of feet and the difference in either foot. Observe when concentrating on one foot and trying to see what happens to the other foot. The mind could only observe one foot at a time, really, and not both together, but very close together. Sounds and thoughts noted but brought back very quickly to feet, sometimes when placing, others when lifting. Happy Vesak and thank you for the opportunity to practice on this most special day. May you organizers and all participants achieve our ultimate goal of Nirvana. There are a few sentences telling you can't see both the legs. So it's true. That is what we, for the practitioners, beginners, we say one thing at a time and that done well. But the one leg is not a single one. One leg means an agglomeration of lot of particles. So when you are looking at the leg, you can be observant about the heel and meanwhile may feel the release in the toes like. So likewise within the leg, there are a lot of parts and partial. So likewise 2 legs. So that is the way the mindfulness is diversifying in time to come. Continue like with the same notion. One day you will understand space in the brain, space in the mind increase slowly. Whenever it is increasing, give a higher task to see multitasking, and then only mindfulness will be growing happily. So therefore, for the moment it is true, but that will not be the whole story along the whole journey. So be open and continue, please. ඊළඟ ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මුල් අවස්ථාවේ වම දකුණ ලෙස මෙනෙහි කරමින් පියවර කීපයක් යෑමෙන් පසුව සිත ඉබේටම මෙනෙහි නොකර පාද දෙස බලා සිටීමට යොමු වේ. පසුව මුළු සිරුරම කෙරෙහි සිත යොමු වන අතර ඔහි එහා මෙහා යන බවක් වැටහේ. සිරුරේ බර ගතියක් දැනේ. විටක දණහිස් වලින් ඇවිදින්නාක් මෙන් දැනෙන අතර ඇතැම් විට බඩ දක්වාම නොදැනී යයි. නමුත් નિરાයාසයෙන් සක්මන සිදුවේ. මෙසේ පැය එකහමාරක් පමණ සක්මන් කළෙමි. පර්යංකයේදී කය දෙස බලා සිටීමේදී බොහෝ විට උඩුකය නොදැනී ගොස් පාද පොළවේ ස්පර්ශ වී ඇති ස්ථාන කෙරෙහි සිත යොමු වේ. පසුව සිරුර නොදැනී යන අතර බොහෝ සිතිවිලි ඇති වේ. සිතිවිලි ඇති බව දන්නවා වුණත් කයට සිත ගෙන ඒමට නොහැකිය. සිතිවිලි දෙස බලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. හිතවිලි දෙස බලා ඉන්නකොට හිතේ ඉච්චර පශ්චාත්තාප වෙන්නේ නැත්නම් දන්නවනම් මම මූල කර්මස්ථානේ නෑයි කියලා, මම දන්නවනම් මගේ පියවුරුමේ නෙවෙයි ඉන්නේ පිටතැනක් කියලා, ඒක වාර්තා කරන්න වටින තැනක්. ඒ නිසා ඔහොම ඉන්නකොට අපිට බය නැතිනම් ඕන මූල කර්මස්ථානේ යන්න පුළුවන්, නැත්නම් හිතවිලි බලන්න පුළුවන්, බැන්න නැත්නම් දෙකම බලන්න පුළුවන්. ආන්න එහෙම තමයි මේ විහිදී යෑම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී හිත පිට ගියාය, හිතවිලි වලට ගියා කියලා බය නැති ගතිය, බය නැතුව වාර්තා කරන්න පුළුවන් ගතිය ලොකු ඉදිරි පියවරක් කියලා හිතාගෙන ඒ පැත්තටම අනුග්‍රහ කරන්න. එතකොට ඒ අපි නොදන්න ශේෂ්ත්‍රයට, අභියෝගකාරී ශේෂ්ත්‍රයට, ඩ්‍රැමැටික් ශේෂ්ත්‍රයට හිත ක්‍රමයෙන් සෙල්ලක්කාර දරුවෙක් වගේ පුරුදු වෙයි. ඔහොම ඉදිරියට යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මම අවුරුදු 2ක පමණ සිට භාවනාවේ නිරත වෙමි. මීත්‍රිකර නිස්සරණ වනයේ භාවනා වැඩසටහනකට සහභාගී වීමකට
කීපවරක් උත්සාහ කළද රැකියාවේ කාර්ය බහුලකම නිසා එය මගහැරුණද හිඳගල හා නිල්ලඹ භාවනා වැඩසටහන් මේක කලින් කියවපු වார்த்தාවක්. මේක ඔව්. හරි මම අතරින ස්වාමීන් වහන්සේ. උඹලා දෙන්න ඉතින් වලිග පටලවා ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පාදවල චලනයට සතිය යොමු කරමින් නිවස තුල ලෑලි පොළවේ සක්මන් කළෙමි. පාද බිම පතිත වීමේදී පොළවේ තද ගතිය අද්දුටුවෙමි. පාදවල විලුඹ පළමුව බිම පතිත වී පතුල ධාරය සහ ඇඟිලි පසුව පොළවේ පතිත වන බවත් පාද බිම වැදීමේදී ශබ්දයක් නැගෙන බවත් අද්දුටුවෙමි. මද වේලාවක් සක්මන් කිරීමේදී විලුඹේ වේදනාවක් දැනුණත් සක්මන සෙමින් නොකඩවා කළෙමි. පාදයේ වේදනාව ක්‍රමෙන් අඩුවන බව නිරීක්ෂණය කළෙමි. පාද බිම වැදීමේදී නැගුණ ශබ්දය සක්මන් අවසන් පියවරවලදී අඩු වුණු බව දුටුමි. පර්යංක භාවනාව පහසු ආසනයක වාඩි වී ශරීරය සැහැල්ලු කර ගනිමින් ඉරියව්ව කෙරෙහි සතිය යොමු කළෙමි. මද වේලාවක් ඉරියව්වට සිත යොදා සිටීමේදී හුස්ම ඉහළ පහළ යන බව දැනුනි. පිස්ටනයක් ක්‍රියා කරන්නාක් මෙන් හුස්මෙන් උර කුහරේ පිරෙන බව සහ හිස්වන බව දැනුනි. සිතවිලි පැමිණීමේදී සිතවිල්ලක් යයි මෙනෙහි කළ පසු නැවත ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු විය. වේදනාවද මෙලෙසම මෙනෙහි කෙරුවෙමි. ආශ්වාස ප්‍රශ්වාසයේ තුනී වී ගිය පසු නැවත ඉරියව්වටම සතිය යෙදුවෙමි. පැයක් මේ අයුරින් සතියෙන් ගත කළෙමි. ඔබ වහන්සේට තිසරණ සරණ පතමි. මේකේ සක්මන් කරගෙන යනකොට මේ පයේ නිකුත් වෙන සද්දවල අඩුවීමක් වෙනවා වගේ මගේ සියුම් කාරණා මහ විශාල තොරතුරු රාශියක් දෙනවා. ඇත්තටම ඇවිදින වේගය අඩු වෙලාද එහෙම නැත්නම් දැනකිලා දැකලා අහලා ඒ සද්ද එහෙම සද්ද අඩු බවට වැටහිලාද කියලා අර එකක් තියා දිගට බලාගෙන ඉන්නකොට ඒක අතිරේක කාරණාවක් වුණත් පුදුම පාඩමක් උගන්වනවා. මේ පසුගිය සාකච්ඡාවේදී මේ බුද්ධ රකිත හාමුදුරුවෝ කියනවා මේ BBC එක කරපු පරිශන පරිසරයේ පිළිබඳ සමීක්ෂණයකදී මේ කොරෝනාවට පස්සේ කුරුල්ලෝ කෑ ගහනවා සද්ද අඩුයිලු. ඇයි මොකද මිනිස්සු කෑ ගහනවා අඩුයිනේ. ඒකට උන්ට වයිෆ්ට කතා කරන්න එච්චර හයියෙන් කෑ ගහන්න ඕනේ නැහැ. ඌ වයිෆ්ට එමීට කතා කරනවා SMS දාලා. මේ මිනිස්සු දඟලනකොට කාර් හෝන් ගහනකොට ඌ වයිෆ්ට කතාන්නේ මෙහෙවර යක්ෂණී කියලා කෑ ගහනවා. ඉතින් කොරෝනා නැත්තම් ප්‍රශ්න නැහැ. අන්න ඔය වගේ අපි නිස්සද්ද වෙනකොට පරිසරේ නිස්සද්ද වෙනා වගේ පේනවා. නමුත් වෙන්නේ ඇත්තටම අපි නිස්සද්ද වීම තමයි. ඒ නිසා කොරෝනා ආවත් නැදත් හයියෙන් ඇවිදත් එමිට ඇවිද්දත් ඒ සද්දේ ඒ වගේ විපරිණාම ඒවට රචන කියලා කියනවා භූමිකාව කියලා කියනවා බැලුවොත් ඒව දකින්න අපිට හම්බ වෙන්නේ අපි සක්මන් කරුවේ නැත්නම් සතියෙන් සක්මන් කරේ නැත්නම් මේ වගේ තොරතුරු හරිම සජීවී ගතියක් පේනවා. අන්නේ තොරතුරු හොඳට නිරීක්ෂණය කරලා වார்த்தාවට ඇතුල් කරන්න දිගට වැඩි කරගෙන යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව උදෑසන 5:00 සිට 6:00 සුපුරුදු පරිදි ශරීරයේ දෙස බලමින් එය සමතුලිත විය. පෙර දිනෙමින් ඊතා පහසුවෙන් මෙන් ආනාපාන සතියට සිත ගියේ නැත. ආශ්වාසයේ දෙස බැලීමේදී පෙරමෙන් වායු ධාරාව කුහරයක් තුලට ඇදී යන්නක් මෙන් දැනිනි. එය සැහැල්ලුවෙන් සිදු වුණි. ප්‍රාශ්වාසය නාසක කුහරය තුල උඩ බිත්තියේ ගැටෙන බව දැනුනි. මා නාසිකා අග්‍රය අවට සතිය පිහිටුවාගෙන ආශ්වාස ප්‍රශ්වාසයේ බැලීමට උත්සාහ කළේය. ආශ්වාසයේදී හුස්ම බැලීමේදී එහි සතිය එක විට ඒ ඔස්සේ ශරීරය තුල ඇතුළට යෑමට උත්සාහ කළේය. එය උගුර ප්‍රදේශයට ගොස් නතරවන්නක් මෙන් දැනිනි. සිතට චකිතයක් මෙන් දැනිනි. මා නැවත ආශ්වාස ප්‍රශ්වාස බැලීමට උත්සාහ කළේය. මේ සියල්ල සිදුවන්නේ වම් නාස පුඩුවේ පමණකි. මෙලෙස පැයක් පමණ බැලීමට උත්සාහ කළෙමි. සෑම විටම සිත යොදන මොහොතේ සිට ආශ්වාස ප්‍රශ්වාස ඉතා හොඳින් පෙනේ. නමුත් එය වාර කිහිපයකට සීමා වී සිත වෙනස් සිතිවිලි වලට විසිරී ගියේය. වාර ප්‍රමාණය 10කටත් අඩුය. නැවත ගැනීමේදී දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. පර්යංකයේදී ශාරීරික වේදනා ඉතා අඩුවෙන් දැනුනි.
කීමට තරම් වේදනාවක් නැති තරම්ය. පටන්ගත් මොහොතේ සිට ටික වේලාවක් බෙල්ලේ උඩ කොටසේ හිස මුදුන දක්වා ඇතුළකින් මෙන් කම්පනයක් වේවිලීමක් වැනි සංවේදනාවක් දැනිනි. ඒ දෙස බලා සිටින විට පහව ගියේය. සිත නිතර වෙන සිතිවිලි වලට ගියේය. නිතර භාවනා කර්මස්ථානය ගැන අත්දැකීම් ගැන වාර්තා ලිවීම ගැන සිත සැලසුම් කරන්නේය. නිදිමත ගතිය වැඩිය. ප්‍රසන්න භාවයක් තිබුණේ නැත. ගෙල කීප විටක් වම් පැත්තට බර විය. මා සෙමෙන් සතියෙන් කෙලින් කරගත්තේය. එක් විටක් මුළු පර්යංකය ගත ශරීරය වම් පැත්තට වැටීමෙන් මෙන් ගියේය. මාගේ ගැස්සීමක්ද ඇතිවිය. හොඳින් සතිය තිබුණු නිසා නැවත නිවැරදි කර හුස්ම බැලීමට සිත යොමු කළේය. ඒක කාලයක් ගත වෙනවා දැනෙන්නේ එය ඊටා කුඩා කාලයක් ලෙසය. වේදනාවන්ගෙන් කරදරයක් නැතත් කය පුරා ප්‍රසන්න ස්වභාවයක් නැත. මා හැම විටම ආස්වාස ප්‍රස්වාස බැලීමට සිත යොදන්නේය. මීට පෙර දින 2025 දින වාර්තාව වේලාව මදි වූ නිසා අද දින කියවීමට ඉඩ ඇත. මේ වාර්තා දෙක අහසට පොළවට මෙනි. සක්මන් භාවනාව. නිවසේ ඇතුළත ටයිල් පොළවේ අඩි 20ක් පමණ පාද ස්පර්ශවන පතුල පිළිබඳ සතිය පිහිටවමින් විනාඩි 20ක් පමණ සක්මන් කළෙමි. පෙර දිනයේ මෙන් දකුණු පාදය බරට ඇවිදීම නිරීක්ෂණය කළෙමි. දකුණු පාදයේ වේදනාව තෙරපීම අධිකය. හීල් ප්‍රදේශයේ පළමුව පොළවේ ගැටි, මැද කොටස නොගැටි, කෙළවර කොටස ඉන් ගැටීම නිරීක්ෂණය කළෙමි. හීල් විලුඹ ප්‍රදේශයේ සිට ඉදිරිපස කොටස පොළවේ වැදීමට යන කාලය පෙර දිනට වඩා අඩුවෙන් දැනේ. යටිපතුලේ සමහර ස්ථානවල තද ගතියද මෙලෙක් ගතියද දැනේ. වරක අඩි 20ක් වාර දෙකක් හොඳින් නිරීක්ෂණය කරයි. සිත විසිරී ගියද ඒ කුමන අරමුණකටද කියා ලියන මොහොතක් මතක නැත. සිත පර්යංක භාවනාව යෑමට බලාගෙන සිටිය බවක් දැනුනි. අවට ශබ්ද විටින් විට ඇසේ. සිත විසිරී යන සෑම මොහොතකට විසිරීම සතියෙන් දැනගනී. වරහන් ඇතුලේ මට හැඟෙන ආකාරයට පියවර 10කට කලින් නැවත මා පාද ස්පර්ශය බලමින් සතිමත් වීමට උත්සාහ කරයි. වාර්තාවේ ගුණදොස් පෙන්වා දී ඉදිරියට නිරවුල් කරන්න ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනා නිදුක් නිරෝගී වේවා. ත්වන් සරණයි. මේකේ අවස්ථා කීපයක වගේ ප්‍රධාන ගතියක් තිබුණේ නැහැ. අභිහිරිතා තිබුණා ආරෙමේ කිව්වට ඒක බොහොම විද්‍යානුකූලව විදුහුරුව වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ මේවා නිරීක්ෂණය කිරීමේ ලොකු දක්ෂකමක් තිබිලා තියෙනවා. වාර්තාවට ඇතුල් කරන්න ඕනයි කියලා හැඟීමක් තිබිලා තියෙන දෙකම අගය කරන්න ඕනේ. ඒ නිසා හොඳ දේවල් වෙලා හොඳ සන්තෝෂෙන් වාර්තා කරනට වැඩිය මෙහෙම උනේ නැහැ කියලා ඒ වුණත් කමන්නේ ඒක වාර්තා කරන එක හරහා අපේ හිත හොඳ නරක දෙකට සම කියන ඒ උසස් අෂ්ටෝක ධර්මේ කම්පා නොවන ගතියට පාර කැපිලා තියෙනවා. ඒක මේ ලියන එක නයිතර අගය කරලා නැහැ. නෑ කියන්නත් බෑ. ඇතුලෙන් පොඩි අගයවීමක් වෙලා තියෙනවා. මම කියන්නේ ඒක එහෙම ලියන්න හිතෙන ගතියට අපි කියන්නේ විදුහුරු රචනා ශිල්පයක් කියලා. Tamange ඇඟීම කෝක වෙතත් කියන දේ කියනවා. ඉතින් මේක හරි වටිනවා මේ විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේදී. ඒ නිසා මේකමයි ක්‍රමේ අහසට පොළොව වගේ වார்த்தා දෙකක් තමයි හරි වැඩි. හැමදාම හොඳ නම් ඒකෙත් මොකද්ද දෝෂයක් තියෙනවා. හැමදාම හොඳ නැත්නම් ඒකෙත් මොකද්ද දෝෂයක් තියෙනවා. මාරු වෙන එක හොඳයි. ඒක වෙන දෙයකට වෙන්න ඇරලා ওই විදිහට දිගට කරගෙන යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට පෙර ඔබ වහන්සේගෙන් ලැබූ උපදෙස් මත මා භාවනාව දිගටම කරගෙන යමි. ලැබූ අත්දැකීම් මෙසේය. කණික සමාධිය අත්දැක්කාට පසු කාම ලෝකය හා කෙලෙස් නොමැති ලෝකය වෙන්වෙන්ව අවබෝධ විය. ද්වේෂය සැලකිය යුතු තරම් අඩු විය. පර්යංකේදී පැද්දෙන්ට විය. ආශ්වාස ප්‍රශ්වාසයේ සහ මුලින්ම නොදැනී ගියේය. දිගටම සතිය පැවැත්වුවෙමි. වරින් වර ශරීරයේ නිශ්චල වන බව දැනුනි. නිදිමත ගතියක් දැනෙන්නට විය. යම් යම් තැන්වල වේදනා
දැනෙන්නට විය. ශරීරයේ නිශ්චල වී තිබියදී දිනක් මා නින්දට ගොස් නින්ද යනතුරු සතියේ පැවතුවෙමි. උදරයේ වේදනාවක් ඇති වී අවදි විය. මාගේ ශරීරයේ තිබෙන බවක් හැඟුණේ නැත. දැනුනේ වේදනාවක් පමණි. උදේ අවදි වන විට ශරීරයේ ඊතා සැහැල්ලු බව දැනිනි. අද දින පරයන්කේදී දැනුනේ නිශ්චල ශරීරය සහ අරමුණ සහ මුලින්ම නොදැනෙන ඊතා ගැඹුරු සතියකි. ශරීරයේ පැද්දෙන ගතිය නැවතින. මෙය ඊතා සුවදායක තත්වයකි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතන අතර මාගේ භාවනාවේ තත්වය පැහැදිලි කර දෙනසේක්වා. මේ කරනු ලබන මහඟු සේවය ඊතා අගය කොට සැලකමි. ඔබ වහන්සේටත් මීට උරදෙන සියලු දෙනාටත් සියලු යහපත උදා වේවා. මේ විදිහට මේ ශරීරයේ වේදනා ශරීරයක් වශයෙන් පේනවා. ආස්වාද ප්‍රසවාස ශරීරයක් විදිහට පේනවා. සංඥා ශරීරයක් විදිහට පේනවා. එක එකන ඒකට තියෙනවා පැතිකඩ මේ උපාදාන ස්කන්ධ වශයෙන් එක එක ඒවා ඒ වෙනකොට මේ ශරීරේ තේරෙන්නේ හැබැයි වේදනා තේරෙනවා. ශරීරේ තේරෙන්නේ ස්පර්ශයේ තේරෙනවා වගේ කියලා අපි 아무තු ක්‍රමයකට තමයි විස්තර කරන්නේ. 아무ත් මේ අපි ශරීරයේ එක එක පැතිකඩවල් තේරුම් ගන්න හැටි. ඒ නිසා මේක තමයි ක්‍රමේ. එතකොට අපි දන්නේ නොදන්නා තැනකට ගියා වගේ එහෙම කලබල වෙන්නේ නැතුව හිතට මේ විදියට ඒ තමන්ගේ පරිශ්‍රණය කරගන්න ඉඩ දීලා අනුග්‍රහ කරගෙන සන්තෝෂයෙන් ඔහොම ඉදිරියට බලමු. එතකොට තව තව පැතිකඩ දැක් ගන්න පුළුවන් වෙයි මම කියන්නේ කවුද කියලා. Most Venerable Mahatero, Bhante, I have been observing my mind in both walking as well as sitting and also day to day for a while. Walking meditation. I am mindful of the foot touching the ground without noting. I feel the hardness of the floor and how the whole foot touched the floor except for one little area. I also feel the bending of the knee. The walking is very natural, relaxed, and I also feel bored and sleepy. Yet I continue. My mind goes to various thoughts, and when I note the thought, again the sati is on the feet. If I miss to note a thought, it continues to form about 4 to 5 sentences, so I go back to see how it originated. Mostly from a rupa I have seen or from a sanya. I also feel sharp pain and vibration on certain parts of my body. My sati deviated from touch sensation to thought, pain, vibration, etc. Please advise Bhante if I am practicing correctly. Also, in my sitting meditation, each sitting is different as some days after the breath becomes subtle, it goes to sleep state. It goes to a sleep state or dhatu guna or random thoughts. Thank you so much for your kindness. May Bhante attain nirvana in this life itself. With utmost gratitude and metta. Yogi. One thing it strike me when you are explaining the soul, different parts, you feel the hardness, stiffness, tension, but sometimes you feel the part which is not touching. It's very, very interesting. The arch is of the leg, usually you feel it, but it is not touching. That means there are some areas in our mind can understand untouched areas. So this is a kind of a door opening. Don't consider it as a mishap or something wrong. So while you are observing the prominent, conspicuous good things, there are some other things hidden, unless otherwise you observe totally. When you are totally observing and when you are totally reporting, then you can understand there are some abilities in our mind to understand not understanding, understand not touching. So whenever such a thing happens, consider this as a kind of vigilance, diligence, and it will, whenever you are promoting and facilitating, your meditation will be very, very energetic. Please look forward to catch them and put them into the report, please.
අවසරයි ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව විනාඩි 35ක් පමණ දෙවරක් සක්මන සිදු කරන ස්ථානයේ ඉහළටත් පහළටත් ඇවිද ඉන්පසු දෙපතුල් වලට සිත යොමු කළා. යටිපතුල් පොළවේ වැදෙන හැටි දැනීම හුස්ම ඉහළ පහළ වැටෙන හැටි දැනුණා. අවට ශබ්ද ඇසුණ නමුත් හිත සක්මනට යොමු වී තිබුණා. ආපසු හැරෙන විට එක පතුලක් පොළවට ගැටී තිබෙන විට අනික් පාදය සම්පූර්ණයෙන්ම එසවෙන බව දැනුණා. විටක පතුලේ ඉතිරි ප්‍රදේශයෙන් ස්පින් වෙලා හැරෙන බව දැනුණා. වෙනත් සිතුවිලි ආවත් මොහොතකින්ම සිත සක්මනට යොමු වුණා. පර්යංක භාවනාව විනාඩි 20ක් පමණ. පර්යංකයට වාඩි වී සිරුර පවතින විදිහට සිත යොමු කළා. හිස කෙලින් තිබෙන බව, දකුණු අත්ල මත වම් අත්ල තබා ඇති බව, පිට කෙලින් තියෙන බව, කුෂන් එක මත වාඩි වී සිටින බව, වම් කකුලට ඉදිරියෙන් දකුණු කකුල පිහිටන පරිදි කකුල් ක්‍රොස් වෙලා තියෙන බව, පතුල් වලට පිටපැත්ත දුමුතුරුන මත පිහිටා ඇති බව සිහි කළා. ටිකකින් කය සැහැල්ලු වී හුස්ම ගන්නා බව දැනුණා. හුස්ම නාස්පුඩු තුල නොදැනුණත් හැකිලීම් පිම්බීම වශයෙන් හුස්ම වැටෙන බව දැනුණා. දෙතුන් වරක් දිගු හුස්මක් වැටෙන බව දැනුණා. කොඳු වැට පෙළේ දකුණු පසින් තද වේදනාවක් දැනුණා. හුස්මට හිත යොමු වී තිබුණා. උකුල ප්‍රදේශයේ ගැස්සීමක් විටින් විට පර්යංක සිටි මුළු වේලාව තුලදීම දැනුණා. ටිකකින් අත් දෙක බර ගතියක් දැනුණා. කොන්ද කුදු ගැහෙන බවකුත් කය පිටිපසට නැවෙන ගතියකුත් දැනුණා. නැවතත් කය කෙලින් කරගෙන හුස්මට හිත යොමු කළා. උකුල ප්‍රදේශයෙන් තද වේදනාවක් දැනුණා. ඒ දෙසට හිත යොමු කළා. වේදනාව වැඩි වුණා. පර්යංකෙන් නැගිටින්න සිතට ආවා. ඒත් තව ටික වෙලාවක් එලෙසම සිට හුස්මට හිත යොමු කළා. තව දුරටත් හිඳීම අපහසු බව දැනී පර්යංකයෙන් මිදුණා. ත්වන් සරණයි. මේක නිකාර ශරීරයේදී අපි බලන්නේ පොඩි දරුවෙකුට අලුතින් හම්බෙච්ච සෙල්ලම් බඩුවක් වගේ අපි දන්න දෙයම තමයි. හැබැයි අලුතෙන් බලනවා. එතකොට අපිට පේනවා ඒ නොදක්ක ගොඩාක් පැතිකඩ. ඉතින් ඒ විදිහට මේ කය නිසියාකාරයේ පාවිච්චි කරන් ඉගෙන ගත්තොත් අපිට වෙන ලෝකයක් අවශ්‍ය කරන්නේ මේ කයෙම තියෙන සියලුම දේ. ඉතින් ඒකටයි මේ ඇදිලා තියෙන්නේ. මේක පුළුවන් තරම් අනුග්‍රහ කරලා මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයේ මේ ක්ෂණ සම්පත්තිය ඉක්මවලා යන්නේ නැති විදිහට හැකි තාක් දුරට මේ කයට බැඳිච්ච කායගත සතිය කාග්‍යාසී පාත්තණ්ඩ කියලා. ඒ වගේම මේ සතුටුදායක මේ ලියමන් ක්‍රමය රචනා ශිල්පියත් අමතක නොකර ටිකට අපිත් එක්ක භාවනා කරමින් වාර්තා සපයන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වසර 3ක පමණ කාලයක සිට ආනාපාන සති භාවනාව නිවසේ සිට දිනපතා පැයක් පමණ කාලයක් භාවනා කරමි. ඔබ වහන්සේගේ ධර්මදේශනා හා ධර්ම සාකච්ඡාවලට සවන් දෙමි. අද දින කමඨහන් වාර්තාව. මූල කර්මස්ථානයේ ආනාපානය පැය එකහමාරක පමණ කාලයක් සිදු කළෙමි. එහිදී ආනාපානය සංසිඳී තිබුණ අතර කයෙහි වේදනාව ඇතිවිය. එහෙත් මා මූල කර්මස්ථානයේ සිත යොදවා සිටින විට වේදනාව නොදැනී ගිය අතර විටක කය පැත්තකට නැවෙන බවක් දැනුණු අතර මා සතියෙන්ම කය යලිත් කෙලින් කරමින් මූල කර්මස්ථානයේ සිත යෙදුවෙමි. gedara dora වැඩ කටයුතු කරමින් සතිය වැඩිවීමට උත්සාහ කරමි. මගේ භාවනාව ඉදිරියට පවත්වාගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් ওই තියෙන ඔය කරගෙන යන වැඩේට බාධාවක් මේ රචනය අහගෙන ඉනකොට පේන්නේ නැහැ. ඒ කියන්නේ ඒක හොඳ ලකුණක්. මේකම නිතිපතා. මේකම වැඩි ගෞරවයකින් කරන්න කියන සංඥාව තමයි ඔය දෙන්නේ. ඒ නිසා බාධාවක් නැති අවස්ථාවේ උපරිම වැඩ අරගන්න මොකක්ද කියන්නේ සිංහලෙන් කියන්නේ කලදුරු කරලා වලහිය ගත්තයි කියලා. අන්න ඒ වගේ ඉදිරියට බලන්න කියලා අපි යනවා ඊගාව එක නාගාවට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මම දැන් මෙතන අදිටනින් යුතුව දකුණ වම වශයෙන් සක්මන ආරම්භ කරමි. දකුණු පාදයේ මත කයේ බර රඳන විට වම් පාදයේ ලිහිල් වන බවත් වම් පාදයේ මත කයේ බර රඳන විට දකුණු පාදයේ ලිහිල් වන බවත් දැනුනි. අඩි 10ක් පමණ දුරක් සිහිය මම වම දකුණ වශයෙන් පාදයේ තැබුවද
සිත වෙනත් අරමුණකට ඇදුණෙමි. නැවත එය හඳුනා සක්මනට සිහිය ලැබුවෙමි. කයේ බර පාදයෙන් පාදයට මාරුවන අයුරු දැනුනි. වරක හරිම ඒකාකාරී බවක් දැනේ. ලනුපැදුරට වඩා වැලි පොළව සක්මනට සුදුසු බවත්, ටයිල් පොළව ඊට නුසුදුසු බවත් ඔබ වහන්සේගේ දේශනාවක ඇසුවෙමි. නිවසේ සිටින මාහට වැලි පොළවක් හෝ ලනුපැදුරක් නැත. මේ ගැනත් ඔබ වහන්සේගේ උපදෙස් පතමි. පර්යංක භාවනාව. මම දැන් මෙතන අදිත්තනින් යුතුව වාඩි වී නාසික අග්‍රයේ හුස්ම රැල්ල වැදින අයුරු බලා සිටියෙමි. ගොරෝසු හුස්ම රැල්ලක් නාසිකාග්‍රයේ ඇතුළු වී උදරය කරා යන අයුරුත් නාසිකාග්‍රයේ ඔස්සේම සෙමෙන් පිටවන අයුරුත් දුටුවෙමි. වරක දික් හුස්මක් ඇතුළු වේ. වරක හුස්ම පිටවන අයුරු දැනුනේම නැත. ස්වාමින් වහන්සේ මම නැගෙනහිරට මූණලා වාඩි වී සිටි නමුත් ටික වේලාවකින් මට දැනුනේ මම ගිනිගොන දෙසට හැරී ඇති බවයි. නමුත් එසේ නොවිනි. මීට කලින් දිනවල භාවනාවට වාඩි වී විනාඩි 20කට පමණ පසු ගැස්සෙන පැද්දෙන ලෙස දැනුනි. ඇත්තටම එසේ වූවාදයි නොදැනිනි. නිින්ද ගියේද නැත. මෙසේ දැනෙන විට මෙය මගහරවා ගන්නේ කෙසේද කියා පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේට අනේක වාරයක් පින් අනුමෝදන් කරමි. නොසිතූ ලෙසින් වෙසක් සතිය දින 10ක් උසස් සීලයක් සමාදන් වී භාවනා යෝගීව ගත කරන්නට අපව දිරිමත් කර ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත් වේවා. මේක අපි නාගිනිර බලයිනෝට ගිනිකොන දිහාට වගේ හැරලා ඉන්නවා. ඔළුව පාත් වෙලා තියෙනවා. අර මේ කියලා මේ හිත එක එක මේ සංකල්ප වලට යනවා. ඒ සංකල්ප යථාර්ථයක්ද ඇත්තටම සංකල්පයක්ද කියලා බැලුවොත් හිතට එහෙම සීමාවක් නැහැ. ඕනම දෙයක් යථාර්ථයක් කරන්න පුළුවන් සංකල්පයක් කරන්න පුළුවන්. ඒක නැති කරන්න යන්න එපා. මෙන්න මේ විදිහට මේ හිත ගිය තැන ආදර රජ මාලිගාව හැදෙන හැටි බලාගන්න මේකට වෙන්න අරින්න නැවත නැවත වෙන්න අරින්න වෙන හැම වෙලාවෙම ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ක්‍රමයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂණය කරනකොට තමයි දන්නේ හිත කියනවා මේක මෙහෙමයි කියලා. හැබැයි එහෙම එකක් නැහැ. අන්න ඒ හිතක් එක තමයි අපි මේ උදේ හවස කෑම කාලා බුදියාගෙන නාලා කාලා ඉන්නේ. මේ හිත කවදාවත් අපිට මේ විදිහේ හරි හැටියක් පෙන්නයිද කොච්චරක් චිත්‍ර ඇඳලා අපිව රවට්ටනවද කියන එක නැති කරන්න හදන්න එපා. ඒක මේ හිතේ ස්වභාවය දැක ගන්න නම් එයාට ওই නාටකම කර කර ඉන්න කියන්නේ. ඒ බොරුව මැජික් කාර්යයේ ඇස්පැන්දුම කරන්න ආරින්. එචා නතර කරන්න ඉල්ලන්නේ නැතුව මේක නැවත නැවත දකින්න ලැබේවා කියලා ගිහිල්ලා තවදුරටත් වාර්තා සපයන්න. එතකොට අපිට පුළුවන් වෙයි බෙදා හදා ගන්න. ඊළඟ වාර්තාව වේයන්ගොඩ අවුරුදු 13 ගැහන්සා රාජපක්ෂ ගේ තුන්වන කමඨහන් වාර්තාව. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. පළමුව සක්මන් මළුවේ එහාටත් මෙහාටත් කිහිප විටක් ඇවිද සක්මන ආරම්භ කළෙමි. එහිදී වම් පාදයේ බිම තබන විට වම ලෙසත් දකුණු පාදයේ බිම තබන විට දකුණ ලෙසත් මෙනෙහි කරමින් පාදයේ විලුඹට දැනෙන ස්පර්ශය හා එසවීමේදී දැනෙන ලිහිල් බව නිරීක්ෂණය කළෙමි. මුලදී වම දකුණ වශයෙන් මෙනෙහි කර ටික වේලාවකින් මෙනෙහි කිරීම නැවැත්තුවෙමි. පාදයේ තැබීමේදී තෙරපීමක් දැනුණු අතර එසවීමේදී තෙරපීම ලිහිල් වන බව දැනුනි. අඩි 70ක් පමණ දිග මළුවේහි ආරම්භයේ සිට අවසානයේ දක්වා සතිය පැවැත්වීමට මට හැකි විය. විටින් විට ශරීරයේ ඇසෙන විටින් විට පරිසරයේ ඇසෙන සතුන්ගේ ශබ්දවලට හා විවිධ සිතුවිලි වලට සිත ගියේය. කකුල පොළවේ ස්පර්ශ වීමෙන් ඒ බව දැන නැවත අරමුණට සිත යෙදුවෙමි. මෙලෙස මිනිත්තු 30ක් පමණ සක්මනක නිරත වුනිමි. ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔය මේ විදිහට සක්මන් කර කර ඉඳද්දී ශබ්ද වලට වේදනාවට හිත යන්නේක ඒ පරිසරයට හිත යන්නේක මේ හරි නැත්නම් ඒකේ දක්ෂකම අපි දැනගන්නේ හිත පිට ගිහිලා කොච්චර ඉක්මනට නැවත තමයි හිතපු අරමුණට ආවද කියන එකෙන් තමයි. ඒක ඉබේම භාවනාදී හම්බෙන අපිට හම්බෙන මොකද්ද වාර පරීක්ෂණයක් වගේ එකක්. ඉතින් ඒ බලන්න හිත පිට ගියා කියන නෙවෙයි බය වෙන්න තියෙන්නේ. හිත පිට ගිහිලා නැවත පයට එන්න කොච්චර වෙලා යනවද කියලා. ගිලා ගියාට කමන්නේ නැහැ. නැවත ආවට පස්සේ දැන් හිත පිට ගිහලා නැහැ.
දැන් තියෙන පයේ කියන එක හොඳට ප්‍රත්‍යක්ෂණය කරගන්න. හොඳට සාහවුරු කරගන්න. තහවුරු කරගෙන ඒ පිට ගියාම නැවත එන්න ගන්න වෙලාව එන්න වැඩි වෙනවද අඩු වෙනවද කියන එක බලලා තවත් සැරයක මේ වගේ වார்த்தාවක් ලියන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. සක්මන කාලය පැය 1යි. ටයිල් කළ පොළව සියලු වේදනා ස්පර්ශවලට ඒකීය සතියක් පැවතුණි. නිලීන වීම සහ පිට යන අවස්ථා විශාල ප්‍රමාණයක් දැනුණා. විපස්සනා සිතිවිලි නිතරම තිබුණා. ශරීරය තුල ක්‍රියා වෙනස් වීම මත සතියේ සුළු වෙනස්කම් බොහෝ ඇති බව වැඩිපුර පෙනීම. පිටගොස් නැවත ඒමේදී සෙමින් එන බව පෙනීම. මන්දගාමී සහ නම් නොකර සතිය පැවතුණා. පරියංකය. හුස්ම ඈත්ව තිබීම. විපස්සනා සිතිවිලි වලට මුලදීම පිට යෑම. ආශ්වාස සහ ප්‍රශ්වාස වෙන්ව සමානව තිබීම. සියුම් වීම සහ නාසය අගට ලන් වීම. සියුම් බව වැඩි වීම. සුඛ වීම සහ නාස අගට තව තව ලන් වීම. උඩුකය තුල ආතතිය ක්‍රමයෙන් වැඩි වීම. ඉහළම පීඩන අවස්ථාව. ආලෝක තරංග සහ කන තුල තරංග වලට සතිය පිට යෑම. පීඩනය දැරමින් තිබූ උඩුකයේ ශක්තිය පහත වැටීම. හුස්ම නිදහස් වීම. හුස්ම සෙමින් පහළ වැටීම. නැවත පහළදී ආතතියක් ඇති තරංගයක හුස්ම පැටලී යෑම. නැවත සාමාන්‍ය වීම. නැවත පහළ වැටීම. කෙටි සහ සියුම් වීම. නැවත උඩුකය තුල පීඩනය වැඩි වීම. නැවත උච්ච ලක්ෂයේදී පීඩනය අතහැරී හුස්ම නිදහස් වීම. නැවත ඉහළ ගොස් නාසය මුල ප්‍රකට විය. මෙලෙස වාර කීපයක් සිදු විය. නාසයේ මුලට සතිය සහ හුස්ම ප්‍රකට වීමේ තීව්‍රතාවය වැඩි විට පීඩනය දැඩි වුණද ඉවසිය යුතුය විය. හැකිද විය. පහළ ආතති වල තීව්‍රතාව අඩුය. එවිට හුස්ම සියුම් පිපීමක් පමණක් ලෙස කුඩා වේ. දැනීමක් මිස හුස්ම රැල්ල තුල විස්තර නම් කිරීම අපහසු විය. මඟ පෙන්වන ගෞරවනීය ස්වාමින් වහන්සේට පින්වත් වේවා. නිස්සරණ වණේ ස්වාමින් වහන්සේලාට පින්වත් වේවා. සංවිධානයේ මණ්ඩලයට පින්වත් වේවා. විස්තරය හොඳයි විස්තර අහගෙන ඉන්න පුළුවන්. නමුත් දෙපොළේම ලියලා තියෙනවා පාත්මනේ පරියන්කේ විපස්සනා හිතවිලි පහළුණයි කියලා. විපස්සනා කියන්නේ හිතවිලි නැති එකට. හිතවිලි තියෙන එකට විපස්සනාට වාස. ඒ නිසා විපස්සනා හිතවිලි කියන එක මේ ව්‍යාකරණානුකූලව බැලුවත් හරීම විකෘතියක්. ඒ නිසා විපස්සනා කියන්නේ හිතවිලි නැති අවස්ථාවක් කියලා හිතාගන්න. විපස්සනා හිතවිලි කියලා જાතියක් දීලා තියෙනවා. කවුරු හරි බොහොඳ ලණුවක් දීලා තියෙනවා. ඒ නිසා ඒක වෙන්න බැරි දෙයක්. වෙන්නේ මොකද්ද කියලා හොඳට පැහැදිලි කරලා කියන්න. අනික් විස්තර ටික හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට පෙර ඔබ වහන්සේගෙන් ලැබූ උපදෙස් මත මා භාවනාව දිගටම කරගෙන යමි. ලැබූ අත්දැකීම් මෙසේය. කණික සමාධිය අත්දැක්කාට පසු කාම ලෝකය හා කෙලෙස් නොමැති ලෝකය වෙන්වෙන්ව අවබෝධ විය. දේශයේ සැලකිය යුතු තරම් අඩු විය. පරයන්කේදී පැද්දෙන්ට විය. ආශ්වාස ප්‍රශ්වාසයේ සහ මුලින්ම නොදැනී ගියේය. දිගටම සතිය පැවතුෙමි. වරින් වර ශරීරයේ නිශ්චල වන බව දැනිනි. නිදිමත ගතියක් දැනෙන්නට විය. යම් යම් තැන්වල වේදනා දැනෙන්නට විය. ශරීරයේ නිශ්චල වී තිබියදී දිනක් මා නින්දට ගොස් නින්ද යනතුරු සතිය පැවැත්වෙමි. උදරයේ වේදනාවක් ඇති වී අවදි විය. මාගේ ශරීරයේ තිබෙන බවක් හැඟුනේ නැත. දැනුනේ වේදනාවක් පමණි. මට හිතෙනවා මේක කියවපු වார்த்தාවක් වගේ මට පේන්නේ. එකවරක් කියවපු වார்த்தාවක් වගේ මාරු වෙලා වයර් නෑ දෙසරයකට ඇවිල්ලා තියෙන ඒ වார்த்தාව. ඈ දෙසරයකට ඇවිල්ලා තියෙනවා මං හිතන්නේ කොහොම මෙතන කොපි ඇන්ඩ් පේස්ට් කරනකොට වැරදීමක් වෙලා හරි මොකක්ද ඒ වගේ වැරදිලා තියෙනවා මට පේන්නේ. ඒ නිසා මේක සාකච්ඡා කරපු එකක් විදිහට දාලා අතාරින්න ඒ කාට හරි අසාධාරණයක් වෙලා තියෙනවා නම් අපි ඇපිල් උසාවියට දාලා ගමු ආයෙසරයක්. හොඳයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ආනාපාන සති භාවනාව ආරම්භයේදී තද ගතියක් දැනුනි. එක ආශ්වාස රැල්ලක් හෝ
ඇද්දැයි බලා සිටියද සොයාගත නොහැකි විය. තද ගතිය දෙසම බලා සිටියෙමි. ඒ ගුලියක්සේ දැනුනි. ඒ තුලින් නලියන ගති පටන් ගැනුනි. එකක් පිටුපස එකක් ලෙසින් නලියන ගතිය දැනුනි. ඒ තුල සියුම් කාන්දම් ශක්තියක් වැනි දෙයක් දැනුනි. විටක තද ස්වභාවය සැහැල්ලු වී යයි. නලියා මතුවී යන ස්වභාවය දිගටම පැවතුනි. විනාඩි 40ක් පමණ ඒ දෙසම බලා සිටියෙමි. ඒ වෙලාවේ වටපිටාවේ ශබ්ද සාමාන්‍ය පරිදි ඇසුනි. එහෙත් එය බාධාවක් නොවේ. අවසාන මොහොතේ දකුණු පාදයේ දණහිස් තුලින් වේදනාවක් ආරම්භ වී මේකේ තියෙන විදිහට නම් හරියද? බොලට කරා එම වේදනාව තියුණු වී යනු පෙනිනි. හරි. වැඩේ හරි. භාවනා අරමුණද පෙර පරිදි දැනේ. ටිකෙන් ටික කයේ පහළ කොටස දැවෙන්නාසේ වූ නිසා විනාඩි 45කින් පමණ පර්යංකෙන් නැගිට සිටියෙමි. පර්යංකෙන් පසු සාමාන්‍ය කටයුතු සතිමත්ව කළෙමි. එවිට ද පර්යංකයේදී දැනුණු දැනීම හිස අභ්‍යන්තරයෙන් නැවත දැනේ. විටක එම දැනීම කරදරයකි. සමහර වේලාවට මැසි මදුරුවන් පළවා හැරීමට යෑමේදී ඔවුන් විනාශ වන බව දැක කම්පා වෙමි. මේ භාවනාවට ඇති තවත් බාධාවකි. මෙහි කෙලවරක් දැකීමට බලාපොරොත්තු වෙමි. උපදේශ පතමි. ඔබ වහන්සේට මා උපයන පින් අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි. සතුම් මැරීමේ අකුසලෙන් බේරෙන්නයි ඉතින් ආයේ නොයිපදී ඉන්න ඕනේ. මේ සංසාරේ ඉන්නකම් කවුරු කාගෑරි රීටි මාංශනෝක අපිට ඉන්න බෑ. අපි survival of the fittest. ශක්තිය තියෙන එක පොඩි කහපා කාලා ජීවත් වෙන එක තමයි කරන්නේ. ඉතින් සත්තු මරණ කියන්නේ මේ මధుර මරණ එකත් එක්ක. ඒ නිසා එකයි කරන්න පුළුවන්නේ. ආයේ මේ නෑවිත්තින එක තමයි. ඒකට අපි උත්සාහ කරන්නේ අඩුම ප්‍රමාණයක් හානියක් කරලා ජීවත් වෙනවා. ඔය ඇවිල්ලා තියෙන අඩුම ප්‍රමාණයේ හානියට යන පාර තමයි. වෙන හැම එකක් ගැනම දැන් පොත් ලැබීමක් වෙනවා. නැති ජීවිතයක් හිතන්න යන්න එපා. සාපේක්ෂව අඩු ජීවිතයක් ගැන හිතන්න. එච්චර තමයි අපිට මේ ලෝකේ ඉන්නකම් කරන්න පුළුවන් දේ. අනිත් තොරතුරු හොඳයි. තෙරුවන් සරණයි. අවසරයි අතිගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ඔබ වහන්සේගෙන් කමඨහන්ගෙන භාවනාවේ යෙදෙන යෝගිනියක් වෙමි. පර්යංක භාවනාවේදී මගේ සිත ඊතා ඉක්මනින් තැම්පත් වෙයි. මාහට ශරීරයේ විසින් දෙන කරදර වේදනා වරහන් ඇතුලේ ශරීරය ගැන නොතකා වේදනාවලින් මිදී භාවනා කළ හැක. පෙරදි මෙන් සිතවිලි වලින්ද ඊතරම් බාධාවක් නැත. කතන්දර ගෙතීම්ද බොහෝසේ අඩුය. මා සිතන විදිහට මා ඊතා හොඳින් සිත දිහා බලා සිටීම විය හැක. නමුත් ස්වාමින් වහන්සේ මා මෙය බලෙන් නොකරයි. බොහෝ විට සිතුවිල්ලක් විගස මා එය දනිමි. එවිට එය නැති වෙයි. මට සිතෙන විදිහට මා මෙහිදී යෝනිසෝ මනසිකාරයෙන් බලා සිටීම නිසා පිටතින් එන සිතුවිල්ලේ නොගැටෙන නිසා එය නැති වෙයි. සමහර විට සිතුවිල්ලකිනුත් තොරව දිගටම භාවනා කළ හැක. නමුත් ස්වාමින් වහන්සේ මා ඊතා ලොකු දුර්වලතා දෙකක් අත්විඳිමි. එකක් නම් දහඩියයි. මට මේ ඊතා අප්‍රිය දෙයකි. ඉහත ලෙස භාවනා කරන විට ඊතා සිසිල් පරිසරයක උවද මට ඊතා තදින් දහඩිය දමයි. මේට ඇති අප්‍රිය ස්වභාවය නිසා මම භාවනාවද බාධා කර ගනිමි. නමුත් ඊතා මෑතක සිට මෙම தત્ත්වයේ තිබුණද භාවනාව ඉදිරියට කරගෙන යාමට හැකි විය. මාගේ දෙවෙනි දුර්වලතාවය නම් මැසි මදුරුවන්ගෙන් වෙන බාධාවය. මීට බොහෝ කලකට පෙර ඊතා අධික ශරීර වේදනාවක් නිසා මා භාවනාව අතරමැද නතර කළෙමි. නමුත් පසු කලකදී ඔබ වහන්සේගේ කමඨහන්ගෙන මෙම වේදනාවන් ආශිර්වාදයක් කරගෙන භාවනාව ඉදිරියට කරගෙන ගියෙමි. මෙම ශරීර කරදරද මාහට දැන් බාධාවක් නොවේ. භාවනාවේදී ශරීර වේදනා මට දැනෙන්නේම නැත. නමුත් ස්වාමින් වහන්සේ ඉඳ හිට එන මැස්සන්ගෙන් මාගේ භාවනාවට බාධා වේ. මට තිබෙන ප්‍රශ්නය නම් ශරීරය ගැන දැනුමක් නැතුව භාවනා කළද මැස්සෙක් වැසූ විගස මා කලබල වීමය. මේ මාගේ භාවනාවේ යම් කිසි අඩුපාඩුවක්ද යන්න පහදා දෙන සේක්වා. සක්මන් භාවනාව. අසුගිය කල තිබූ රෝගී තත්වයක් හේතුවෙන් මට දැන් පැයක් සක්මන් කළ නොහැක. නමුත් මා විනාඩි 15ක් 20ක් පමණ සක්මන් කරමි.
සක්මනේදී බොහෝ විට මාගේ සිත ඊතා කීකරුය. එදිනෙදා gedara dora වැඩවලදී ද පුළුවන් තරම් යෝනිසෝ මනසිකාරයෙන් සිත දිහා බලාගෙන කටයුතු කිරීමට පුරුදු වෙමි. මෙහිද සාර්ථකත්වයක් ඇත. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් කමඨහන් ඉතා ගෞරවයෙන් යටහත් පහත්ව බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ ආත්ම භවයේදීම ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා. දිලිනි කරුණානායක. මේකේ තියෙන විදියට දාඩියයි සත්තුයි වහනකොට විතරයි කායනුපසනාව සිද්ධ වෙන්නේ. ඒක නැත්තම් කයේ නැතුව ඇති. ඉතින් මේ දෙන්න විතරයි කයට ගෙනල්ලා එකපාරට නතර කරලා තියෙන්නේ. ඒක නිසා මේ කයට තියෙන ද්වේෂකුයිත් පෙන්නනවා උතන. ඒ නිසා කය කියන්නේ ඔක තමයි. කය කියන්නේ කේසා ලෝමා නකා දන්තා තචෝ මහර නාරු අට්ටි අට්ටිමිජ්ජා කනෙන් කලාඳුරු වැක්කෙනවා, දාඩිය වැක්කෙනවා, ඇහෙන් කඳුළු වැක්කෙනවා, නවදොරෙන් කාරළු වැක්කෙනවා. ඉතින් ওই ටික අපිට ඇත්ත දනවන එක එකනට එක එක විදිහට තමයි වෙන්නේ. ඇත්ත දනවන දෙයක්. ඒ නිසා ආයේ දාඩිය ගඳ හොඳට හුරු කරගන්න. ඒක සේදෝ මේදෝ ඡේද කියලා කියන්නේ ඒකයි. ඒක එළියට එනවයි කියලා කියන්නේ ශරීරේ නිරෝගී කියන එකයි. මගේ අදහස ඇටියෙ. දාඩි දාන්න නැති කෙනෙක්ගේ හරි කරදරයි. යාගේ මැස්සෙක් කෙනෙකුට මැස්සෙකුටත් කැඩෙන සමාධියක් මට තියෙන්නේ. මැස්සෙකුටත් කැඩෙන සතියක් මට තියෙන්නේ. මැස්සෙකුටත් කැඩෙන වීරියක් මට තියෙන්නේ කියලා බලන්න කවදා හරි මැස්සෙක් ඉද්දිත් වහලා ඉඳදිත් භාවනා කරන්න විද්‍යාවසිකේ තැහැකි යන්න. දැන් නම් මැස්සට සිද්ධ වෙන්න දැන් මගේ සතිය මැස්සෙකුට කැඩෙන්නේ නැහැ. වැස්සට කැඩෙන්නේ නැහැ. කැස්සට කැඩෙන්නේ නැහැ කියලා මේ මැස්සට ස්තුති කරන්න හිතේ. ඒ නිසා මේ දෙක ඔච්චර වැඩක් කරන කෙනෙකුට අමාරු වෙන්න බෑ. ඒක හරි පැත්තට දාගෙන මේ දෙක තියෙනකොට විතරයි කයට හිත එන්නේ කියලා ඒ දෙක සුබ ලකුණක් කරගෙන ඉදිරියට යන්න. තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. වැඩමුළුවේ 5 වන දවසේ කමඨහන් වාර්තාව පහත පරිදි ඉදිරිපත් කරමි. අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යෑමට උපදෙස් පතමි. පර්යංක භාවනාව. පැය 1යි විනාඩි 25යි. පර්යංකෙන් හිඳගෙන සිටින බව දුටිමි. උඩුකයේ ප්‍රකට වන පිම්බීම හැකිලිම වලට හිත යොමා පිම්බීමත් හැකිලීමත් අතර වෙනස්කම් නිරීක්ෂණය කළෙමි. මුලදී පිම්බීම හැකිලීම දෙකේ ආරම්භය සහ අවසානයේ ඇති වෙනසත් මැද කොටසේ ඇති සමානකමත් පෙනුනි. ටිකෙන් ටික වෙනස් ලක්ෂණ අඩුව ගොස් පිම්බීමත් හැකිලීමත් අතර වෙනසක් නැති වෙනස් කර හඳුනාගත නොහැකි එක පොදියක් වැනි දෙයක් බවට පත් වුනි. මින්පසු භාවනා කාලය පුරාවටම මේ නොවෙනස්ව පැවතුනි. මෙතන දැන් රැඳී නිරීක්ෂණය කරන්න හිතේ පෙරමෙන් කැමැත්තක් නැති බව අඳුරා ගන්න හැකි විය. හිත එතනම නවත්වා ගන්න අවශ්‍ය වීර්යයේ ප්‍රමාණය ගැන අදහසක් ඇති විය. විටින් විට හිත මුළු කය පුරාම ස්කෑන් කර නවතින්න වේදනාවක් ඇති වෙන තැනක් හොයන බව දුටුවෙමි. එවිට ඉක්මනින්ම හිත නැවත අරමුණට ගන්නට හැකි විය. තවත් විටක හිත සිතුවිල්ලක් දිගේ ගමන් කරන්න විය. එවිට කලින් අවස්ථාවට වඩා වෙලා ගොස් ඒ බව අඳුරා ගතිමි. සිතුවිලි ඔස්සේ ගමන් කරන විට නැවත අරමුණට හිත ගෙනෙන විට ඇතැම් වෙලාවලදී ඉදිරියට කය මදක් ගැස්සී ඉබේම හිත ඒමකුත් අවස්ථාවලදී දැනුවත්ව හිත ගෙන ඒමකුත් සිදුවිය. එවිට මුලින් හිත කයේ මැද කොටසටත් ඉන්පසු මුලදී අරමුණට හිත තබාගෙන සිටින තැනටත් අවධානය යොමු විය. අද කොන්දේ වේදනාවකින් පෙළුණ නිසා භාවනාව අතරතුරදී කීප විටක් කොන්ද නැමෙන විට කෙලින් කිරීමටත් ඉරියව්ව වෙනස් කිරීමටත් අවසානයේ පුටුවකට මාරු වීමටත් සිදුවිය. මේ හැම වෙලේම කයට සිත පිහිටවාගෙන එය සිදු කළ අතර එයින් අරමුණු කරගෙන හිටිය පිම්බීම හැකිලීම් ලක්ෂණවලට වෙනසක් ඇති වෙනවත් නොදුටුවෙමි. භාවනාවෙන් මිදුන පසු භාවනා කාලය දෙගුණ කර ගැනීමට හැකියවීම ගැන සතුටු සිතුනි. ගෞරවනීය ස්වාමීන් වහන්සේටද සංවිධායක මණ්ඩලයටද නිදුක් නිරෝගී භාවය පතමි. හසිනි. මේකේ මතුවෙච්ච දුෂ්කරතා සෑහෙන ප්‍රමාණයක් අතුරුව ගන්න දක්ෂ වෙලා තිනවා. ඒක නිසා ඒකම තමයි ක්‍රමේ. දුර්ලතා නැති වෙන්න හෝ ඊවට වෛර කරන්න යන්න එපා. ඒ
ආසවාස වෙනස නැති වුණත් දිගට බලන්න පුළුවන්. ඒකට හිත නීරස වෙන හැටි වෙන අරමුණු හොයන හැටි වල ලස්සන නිරීක්ෂණ මේ වගේ ගොඩාක් තව මේ විදිහට කිව්වොත් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙයි. ඒ ගැන වාර්තා කරමින් හිත ධෛර්ය කරන ඉදිරියට යන්න පසුබාන්න එපා. අපි යනවා ඊගාවෙකට. දැන් නම් වෙලාව හරි ප්‍රියංකා. දැන් ප්‍රශ්න පහක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රශ්න එවුව මේ එකම වලිගෙන් අල්ලලා මට පේන්නේ. ඒක නිසා ප්‍රශ්න පහක් දැන් අපි හැමදාම අනිත් දවසට ඉතුරු කරනවා. ඒ නිසා මේ ප්‍රශ්න පහ ලියලා තියන්න පුළුවන් ද පටලවා ගන්න නැති වෙන විදියට. හොඳයි ස්වාමීන් වහන්සේ. දැන් අපි එහෙමනම් මෙතනින් අපේ සාකච්ඡා වාරය સમાપ્ત කරනවා. හෙට පටන් ගන්නකොට මේ ප්‍රශ්න වලට මූලිකත්ව දෙනවා කියලා පොරොන්දු වෙමු. අද දවසේ ඒ ටික කරන්න බැරිච්ච ගැන කනගාටු වෙනවා. ඒ ප්‍රකාශ කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරතුංග සැසිවාරය સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු.